පැය 24 පුරා දින 7ෙම වෙන්න ඔබටත් අනෙගේ ඉඩ ප්‍රස්තාවක්. දෙවියන් වහන්සේගේ බලයෙන්, දෙවියන් වහන්සේගේ ශක්තියෙන් සහ ප්‍රඥාවෙන් ඔබ සුවය, ගැලවීම, ප්‍රශ්නයට විසඳුම, අන්ධකාරයෙන් මිදීම ලබන පිණිස අදම අසන්න පාස්ටර් ඔස්මන් සමග ICA Daily Devotion. සුබ උදෑසනක්. good morning. ලස්සන උදෑසනක වෙන්න නැවතත් පාස්ටර් ඔස්මන් හොංකොං වල සිට සුපුරුදු පරිදි ඔබ ඉන්න ස්ථානයට ඇවිදින් සිටිනවා ස්වාමීන් වහන්සේගේ ලස්සන වචනයක් රැගෙන. ලස්සන උදෑසනක අසමු ස්වාමීන් වහන්සේගේ ප්‍රබෝධමත් කිරීමේ වචනයක්. මේ ලස්සන උදෑසන අපගේ සමාජයට අපි ආශිර්වාදමත් වෙන පුද්ගලයෙකු ලෙස අපි පියනගමු. මේ ලස්සන උදෑසන ස්වාමීන් වහන්සේගේ දරුවෙක් ලෙස ඔබට බලාපොරොත්තුවක් තිබෙන බැවින් බලාපොරොත්තුවක් නැති කෙනෙක් ලෙස ජීවත් නොවී බලාපොරොත්තුවක් ඇති කෙනෙක් ලෙස දවස ආරම්භ කරන්නට හැමදාම උදෑසන ඔබ සියල්ලට ප්‍රථම අහන්න ස්වාමිනේ, ඔබ වහන්සේ අද දවසේ මාගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ස්වාමිනේ අද දවසේ කොහොමද මම මේ සමාජයට ආශිර්වාදයක් වෙන්න යන්නේ කියලා. මගේ ආදරවන්ත දෙවි පියාණෙනි, මේ ලස්සන උදෑසන ඔබ වහන්සේගේ සුද්ධ පාමුලට අපි එනවා. ICA Daily Devotion කාන සහෝදර සහෝදරියන් සමග අපි හැම කෙනෙක්ම ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. අපි ඔබ වහන්සේට ගෞරවය දෙනවා. අපි ඔබ වහන්සේට මහිමේ දෙනවා. ඔබ වහන්සේ යහපත් දෙවියන් වහන්සේයි. ඔබ වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේයි. ඔබ වහන්සේ ශුද්ධ දෙවියන් වහන්සේයි. ඔබට ගෞරවය වේවා. ඔබට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේට මහිමේ වේවා. අපි හැම කෙනෙක්ම කියමුද මේ උදෑසන ඔබ වහන්සේට ස්තුතියි කියලා. මේ උදෑසන අපි කියමුද ඔබ වහන්සේගේ ආත්මය අපි වෙතට එවලා අපි ප්‍රාණවත් කරන්න කියලා. අපි කියමුද අපිව ශක්තිමත් කරන්න කියලා. අපි කියමුද ඔබගේ වචනෙන් අපිට කතා කරන්න කියලා. හලෙලූයා. ස්තුති වේවා පියාණෙනි. මේ ලස්සන උදෑසන ඔබට ගෞරවය වේවා. මේ ලස්සන උදෑසන ඔබට මහිමේ වේවා. ඔබ අපේ දෙවියන් වහන්සේයි. ඔබ අපේ ස්වාමීන් වහන්සේයි. ඔබ සුවේ නාමයයි. ඔබ මිදීමේ නාමයයි. ඔබ අපේ ජයග්‍රහණයයි. ඔබ අපේ ස්වාමීන් වහන්සේ. ඔබට ස්තුති මේ උදෑසන. මේ අහන සෙනග නිසා ඔබට ස්තුති ස්වාමිනේ. මේ සෙනගට ඔබ ආශිර්වාද කර තිබෙන නිසාද අද දවසේ ආශිර්වාද කරන්ට යන නිසාද ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී. හලෙලූයා. ප්‍රශංසා වේවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. ජීවිතේට වෙනසක් සොයනවද ඔබ? ඔබගේ පවුල තුල වෙනසක් ඔබ සොයනවද? ඔබගේ රැකියා කරන ස්ථානයේ වෙනසක් ඔබ බලාපොරොත්තු වෙනවද? එහෙනම් දැම්ම ඔබගේ පාපයට වෛර කරන්න, ධර්මිෂ්ඨකමට ඇලුම් කරන්න. ඔබගේ පවුලටත් ඔබේ රටටත් ආදරය කරන්න පටන් ගන්න මුළු හදවතින්ම. තමගේ අසල්වාසීන්ට ආදරය කරන්න පටන් ගන්නට. ඒ අසල්වාසීන් අතර ඔබට වෛර කරන අය, ඔබ එපා කරන අය, ඔබට නිඳා කරන අය සිටින්න පුළුවන්. සැබෑ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න පටන් ගන්නට, උන්වහන්සේගේ වචනේ කියවන්න පටන් ගන්නට, උන්වහන්සේට සේවය කරන්න පටන් ගන්නට අදම ඔබ තුළ වෙනසක් ඇති වෙන්න යනවා. ඔබගේ මනස තුළ, ඔබගේ ජීවිත රටාව තුළ, ඔබ වැඩ කරන ස්ථානවල නිවස තුළ වෙනසක් ඇති වෙන්න යනවා. ඇයි අපි ගනුදෙනු කරන්නේ ස්වාමින් වහන්සේ සමග නිසා. ආමෙන්. ඉතින් අද දවසෙත් අපේ යාත්‍රා එල්ලිවිනින් යාත්‍රා කරන්න ඉස්සරලා අපි ස්වාමීන් වහන්සේගේ වචනේ බලන්න යමු. ඔබ බයිබලය අතට අරගෙන අපි යාත්‍රාවක් කරමු. මගේ ආදරවන්ත දෙවි පියාණෙනි, මේ උදෑසන ඔබගේ වචනේ තුලින් අපිට කතා කරමැනව. ඔබගේ වචනේ ප්‍රකාශ අපේ කතාව, අපේ හැසිරීම, ඇදුම පැළඳුම, සිතන පතන විදිය වෙනස් කරගෙන ලස්සන දේව දරුවෙක් වෙන්න අපිට උපකාර කරන්න. අපි හැමෝම කියමු ස්වාමිනේ අපිට කතා කරමැනව. අපිට කතා කරමැනව. මම වෙනස් වෙන්න ආසයි ස්වාමිනී. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි. මේ ලස්සන උදෑසන ස්වාමින් වහන්සේගේ වචනේ අපි බලන්න යනවා. පෙරලා ගන්න ඔබ මා සමග ස්වාමින් වහන්සේගේ වචනේට මාක් කියන පොතේට. දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 12 වෙනි පදයේ දක්වා පද කීපයක් අපි බලන්නට යනවා. උන්වහන්සේ අංශභාග රෝගියෙකුට සුව කිරීම. උන්වහන්සේ දවස් ගණනකට පසු කපර්නහුමට නැවත ඇතුල් වූ කල උන්වහන්සේගේ සිටින බව ආරංචි විය. එවිට දොරකඩ ළඟටත් ඉඩ නැති තරමට බොහෝ දෙනෙක් රැස් වූයේ. උන්වහන්සේ ඔවුන්ට වචනයක් කීසේක. එකලස් 4 දෙනෙකු විසින් උසුන් ලද අංශභාග රෝගියෙකු රැගෙන උන්වහන්සේ වෙතට ආවෝය. හැමෝම බලන්න වචනය තුල. සමූහය නිසා උන්වහන්සේ ළඟට එන්ට නොහැකිව උන්වහන්සේට තන සෙවිල්ල හැර පියස්ස කඩා අංශභාග රෝගියා උන් යහන බැස්සුවෝය.
යේසුස් වහන්සේ ඔහුගේ ඇදහිල්ල දැක පුත්‍රය නුඹේ පව් කමා කරන ලද්දේ අංශභාග රෝගියාට කීසේක. එහෙත් එතන ඉඳගෙන උන් ලියන්නන්ගෙන් සමහරෙක් මොහු මෙසේ කතා කරන්නේ මක්නිසාද? මොහු දෙවියන් වහන්සේට අපාස කරයයි එක්කෙනෙකුට එනම් දෙවියන් වහන්සේට මිස පව් කමා කරන්නට කාට පුළුවන් දැයි තමුන්ගේ සිත්වලින් කල්පනා කරගත්තෝය. 8 ඔවුන් තමන් තුළ මෙසේ කල්පනා කළ බව යේසුස් වහන්සේ තමන්ගේ ආත්මයෙන් එකෙනෙහිම දැක ඔවුන්ට කියනසේක් නුබලා කුමක් නිසා මේ කාරණා සිතින් කල්පනා කරන්නේද? අංශභාග රෝගියාට නුඹේ පව් කමා කරන ලද්දේයි කීමෙනුත් නැගිට නුඹේ යහන රැගෙන යන්නයි කීමෙනුත් වඩා පහසු කිමෙක්ද? නමුත් පොළවේදී පව් කමා කරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය ඇති බව නුබලා විසින් දැනගන්නා පිණිස කියා උන්වහන්සේ අංශභාග රෝගියාට කතා කොට නැගිට නුඹේ යහන රැගෙන ගෙදර යන්නයි ඔහුට කියමියයි කීසේක. ඔහු නැගිට එකෙනෙහිම යහන රැගෙන සියල්ලන් ඉදිරියේ පිටත්ව ගියේය. ඒ නිසා සියල්ලෝ විස්මපත් වී මෙබඳු දෙයක් කවදාවත් නුදුටුමිය කියා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළේය. මගේ මිත්‍රය, මේ කාරණාව මා විශ්වාස කරන මේ උදෑසන ඔබට පිබිදීමක් ගෙන දෙයි කියලා. එහෙම නැත්නම් මේ වචනය ඔබගේ ජීවිතේ ඇදහිල්ලක් වර්ධනය කරයි කියලා. ඔබගේ ප්‍රශ්නයට, ඔබගේ කරදරයට ස්වාමින් වහන්සේ තුළ විසඳුමක් ලැබෙන බව විශ්වාස කරන්න මේ වචනේ මේ උදෑසන ඔබට පිටුවහලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මෙතන කාරණා කීපයක් අපිට ඉගෙන ගන්නට තියෙනවා. යේසුස් වහන්සේ එක නිවසකට ගිහිල්ලා වචනේ උගන්වමින් සිටියා. බොහෝ සෙනගක් ඒ ස්ථානයේ රැස් වෙලා සිටියා කියලා කියනවා. ඒ ස්ථානයේ දොරකඩ ඇහිරෙන තරමට සෙනග පිරලා සිටියා. ඒ අතරතුර 4 දෙනෙක් අංශභාග රෝගියෙක්ව ඇඳක තබාගෙන ඒ ස්ථානයට ගෙනාවා. නමුත් ඔවුන්ට පුළුවන්කම ලැබුණේ නැහැ යේසුස් වහන්සේ ඉන්න ස්ථානයට ඒ රෝගියාව ගෙනියන්න. ඇයි එච්චරකට සෙනගක් සිටිය නිසා. නමුත් මේ 4 දෙනා අධාරයටපත් උනේ නැහැ, කලකිරුණේ නැහැ. ඒ සෙනගට පීඩාවක් කරන්න උත්සාහ කළේ නැහැ. ඔවුන් මොනවද කරන්නේ? වහලේ උඩට නැගලා ඒ යේසුස් වහන්සේ සිටින ස්ථානයේ බලලා ඒ වහලේ ඒ පියස්ස අයින් කරලා ඒ ඇඳ ඉහළට ඔසවලා යේසුස් වහන්සේ ඉන්න ස්ථානයට ඒ ඇඳ බස්සලා තිබෙනවා කියලා මේ ස්ථානයේ කියනවා. මේක යේසුස් වහන්සේ දැක්කා. යේසුස් වහන්සේ දැක්කා උන්ගේ ඇදහිල්ල. යේසුස් වහන්සේ කියනවා නුඹේ පව් දැන් කමා කරනවා කියලා. මේක ඇහුවා වූ සමහර ලියන්නෝ සිතින් කල්පනා කරා පව් කමාව දෙන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි. මේ මිනිසයා දෙවියන් වහන්සේට අපාස කරනවායි කියලා. මේක දිවසින් යේසුස් වහන්සේ දැක්කා. යේසුස් වහන්සේ කියනවා කුමක්ද පහසු? සුව වේවා කියන එකද පව් කමාව ලැබේවායි කියන එකද? ඊට පස්සේ යේසුස් වහන්සේ නැවතත් කියනවා ඒ රෝගියාට ඔබ දැන් සුවේ ලබනවා යහන රැගෙන යන්න කියලා. සෙනග විස්මයටපත් වුණා කියලා කියනවා. මගේ සෙනෙහවන්ත මිත්‍රය, මේ මහ පොළොව මත මනුෂ්‍යයාගේ පාපයට කමා කරන්න පුළුවන්කමේ තිබෙන්නේ යේසුස් වහන්සේට පුළුවන් බව මනුෂ්‍යයා දැනගන්න පිණිස යේසුස් වහන්සේ මෙවැනි ප්‍රකාශන විවිධ අවස්ථාවල ප්‍රකාශ කරලා තිබෙනවා. උන්වහන්සේ පාපේ ගැලවුම් කරුවානෝ. මේ ලෝකේ කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ පාපයට සමාවක් දෙන්නට. මේ ලෝකේ මනුෂ්‍යයාට අවශ්‍යම කරන දේ, වැදගත්ම දේ තමයි පව්කමාව. අපි පව්කමාව අපේ ජීවිතයට ලැබුණාට පස්සේ අපේ ජීවිතේ බොහෝ දේවල්, බොහෝ හාස්කම් සිද්ධ වෙන බව අපි හොඳින් දන්නා වූ කාරණාවක්. මගේ සෙනෙහවන්ත මිත්‍රය, ඔබගේ ජීවිතයට හාස්කම් මේ මහ පොළොව මත විවිධ ස්ථානවලින් විවිධ පුද්ගලයන්ගෙන් විවිධ ආගම් තුලින් ලබා ගන්නට පුළුවන් වේවි. නමුත් මිනිසියෙකුගේ පාපයට කමාවක් ලබා ගන්න පුළුවන් එකම තැනන් වහන්සේ යේසුස් වහන්සේ පමණයි. පාපේ කුලිය නම් මරණයයි කියලා යේසුස් වහන්සේගේ වචනේ රෝම පොතේ 6 කියනවා. පාපේ කුලිය මරණය වුවත් යේසුස් වහන්සේ කියනවා උන්වහන්සේ තුල අපට සදාකාල ජීවනයේ තිබෙනවා කියලා. අද මේ ලෝකයේ සිටින සියලු මිනිස්යන්ට කිතුණුවෙනි පුන පුනා කියන්න තියෙන ඊටාම වැදගත් සුභාරංචියේ පණිවිඩය තමයි අන්න ඒක. එනම් පාපේට කමාව. ඒ නිසා මේ උදාසන මේ අසන්නා වූ අය මම උනන්දු කරන්නේ. ඔබ අනුගමනය කරන්න ඕනේ යේසුස් වහන්සේව. අපිට තියෙන රෝගයට සුවය ප්‍රශ්නයට විසඳුම නිසාම නොව
අපට ලැබී තිබෙන පව්කමාව නිසා. අපි මනුෂ්‍යයා වෙතට ගිහිල්ලා යේසුස් වහන්සේ ගැන කතා කරන්න ඕනේ. ඔවුන්ට සුවයක් තියෙනවා, පිළිතුරක් තියෙනවා කියන එක ගැන විතරක්ම නෙවෙයි. අපි පුනපුනා මනුෂ්‍යයන්ට ගොස් කියන්නට ඕනේ මේ පණිවිඩයේ වැදගත්කම පාපයට කමාවක් තියෙන නිසායි. මගේ සෙනෙහවන්ත මිත්‍රේ, මේ උදෑසන යේසුස් වහන්සේ අපේ පාපේ ගැලවුම්කරුවා නොයි. මේ උදෑසන ඔබ යම් කෙනෙක් ඔබගේ ජීවිතේ පාපය හිර කරගෙන තිබෙනවා නම්, ඔබගේ පාපය ඔබගේ ජීවිතේට පීඩා ඇති කරමින් සිටිනවා නම්, ඔබ පාපේ රස ඔබ භුක්ති විඳින්මින් සිටිනවා නම්, ඔබ පාපයත් එක්ක ඔබ සෙල්ලම් කරමින් සිටිනවා නම්, මේ උදෑසන පාපයට විසඳුමක් සොයමින් ඔබ සිටිනවා නම්, මතක තබා ගන්න, අප ඉදිරියේ පාපයට සමාව දෙන තැනැන් වහන්සේ කෙනෙක් මේ උදෑසන අපි සමග සිටිනවා. මේ උදෑසන අපි කතා කරන්නේ අන්න ඒ තැනැන් වහන්සේ ගැනයි. යම් කෙනෙක් මේ උදෑසන ඔබ අසන ඔබ මේ කිසිම ආගමක් ගැන විශ්වාසයක් නැතුව ඇති. සමහරවිට ඔබ යේසුස් වහන්සේව ප්‍රතික්‍රියාප කරන කෙනෙක් වෙන්න පුළුවන්. මතක තබා ගන්නට. සමහරවිට මේ වචනේ නැවත ඔබට අහෙන්නේ නැති වෙන්නට පුළුවන්. නමුත් අද ඔබ මේක අසනවා. ඔබගේ පාපයට ගැලවීමක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන බව. ඒ පාප කමාව තුලින් පමණයි සෑම මිනිසෙකුටම සදාකාල ජීවනයේට ස්වර්ගයට ඇතුල් වෙන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් යේසුස් වහන්සේ කියනවා ඒ මිනිසයාට ඔබේ පව් වලට කමාවක් තිබෙනවා කියලා. දෙවෙනියට යේසුස් වහන්සේ කියනවා මම ඔබට සුවය දෙන්න යනවා. ඒ විට ඒ රෝගියා සුවය ලබලා ඒ යහන රැගෙන යන්නට ගියා. මිත්‍රය, අද දවසේදී ඔබේ රෝගීට, ඔබේ ප්‍රශ්නෙට ස්වාමින් වහන්සේ තුළ සුවයක් තිබෙනවා, පිළිතුරක් තිබෙනවා. උන්වහන්සේ සුවේ නාමයයි. ඒසාය පොතේ කියන උන්වහන්සේ කෑව කස පාර කරන කොටගෙන අපිට සුවේ තිබෙනවා. එදා කල්වාරි කන්දේදී උන්වහන්සේ ලේ වගුරුවා. ඒ ලේ කරන කොටගෙන ඔබගේ රෝගයට සුවයක් තියෙනවා. මේ උදෑසන ඔබ රෝගයක් එක්ක ඉන්නවද? ප්‍රශ්නයක් එක්ක ඉන්නවද? කරදරයක් එක්ක ඉන්නවද? එවැනි කෙනෙක් කොහේ හරි ඉන්නවා කියලා ඔබට ආරංචිය ලැබී තිබෙනවද? මතක තබා ගන්නට. ඔබ නමස්කාර කරන දෙවියන් වහන්සේ, මේ මා කතා කරන්නා වූ යේසුස් වහන්සේට පුළුවන් සුවේ දෙන්න ඔබට. ඊළඟ කාරණාව තමයි මේ 4 දෙනා, මේ මිනිස්යන් 4 දෙනා ලොකු විශ්වාසයක් තිබුණා යේසුස් වහන්සේ කෙරේ. ඒ නිසා තමයි ඔවුන් ඒ බාධක ගැන හිතන්නේ නැතුව ඊළට ඒ රෝගියා ඔසවලා, ඒ වහලා අයින් කරලා ඒ රෝගියාව යේසුස් වහන්සේ ස්ථානයට බස්සවුවේ. මේ උදෑසන ඔබට විශ්වාසයක් තියෙනවද උන්වහන්සේ කෙරේ? මේ 4 දෙනාට වගේ. මේක ලේසි විශ්වාසයක් නෙවෙයි. සමහර වේලාවට බස් එකට නැගලා විශ්වාසයෙන් පල්ලියට ගිහලා යාත්නා කරගන්න සමහර අයට විශ්වාසයක් නැහැ. කම්මැලි සමහර වෙලාවට. උදෑසන නැගිටලා යාත්නා කරන්න සමහර වෙලාවට සමහර අය කම්මැලි. සමහර වෙලාවට උදෑසන නැගිටලා පාර්ට් ටයිම් එකට යන්න ලොකු ජොලිතමත්කමක් තියෙනවා. නමුත් උදෑසන නැගිටලා යාත්නා කරන්නට එච්චර ආසාවක් නැහැ. සමහර වේලාවට උදෑසනම නැගිටලා වෙන වෙන දේවල් කරන්නට ගොඩාක් උනන්දුව තිබෙනවා. නමුත් සමහර අයට උදෑසන නැගිටලා යාත්නා කරන්නට, වචනය කියවන්නට, ICA daily devotion එක අහන්නට සමහරවිට ඔවුන්ට උනන්දුවක් නැහැ. ඒකෙන් මොකද්ද කියන්නේ? මට එච්චර විශ්වාසයක් නැහැ. විශ්වාසයක් තියෙන කෙනා ඒ විශ්වාස කරන තැනන් වහන්සේ කෙරේ ඔවුන්ගේ කාලය, ශ්‍රමය ඔවුන් වැය කරනවා. විශ්වාස කරන කෙනාට බාධාවල් ජය ගන්න පුළුවන්. විශ්වාසයේ තිබෙන කෙනාට හැමදාම ජයග්‍රහණය තිබෙනවා. විශ්වාස කරන කෙනාට අරයා මෙයා කිව්වා මේ ප්‍රශ්නේ තිබුණා, අර බාධාව තිබුණා, බස් එක කැඩුනා, අද මට යන්න අමාරුයි, අර ප්‍රශ්නය, ඒවා කිසිම දෙයක් ඒ ඇයට බාධාවක් වෙන්න යන්නේ නැහැ. ඇදහිල්ල තියෙන කෙනාට ඒ බාධාවල් ජයගෙන ඉස්සරහට යන්න පුළුවන්. මේ උදෑසන විශ්වාස කරන කෙනාට බාධාවල් ජය ගන්න පුළුවන්. විශ්වාස කරන කෙනාට ඔබ ඉදිරියේ තිබෙන්නා වූ ඒ පෞර කඩා දමන්නට පුළුවන්. ඒ නිසා මේ උදෑසන මම කාරණා 3ක් ඔබ ඉදිරියේ තැබුවා. එකක්, මේ විශ්වයේ මත පාවුකමාව දෙන්න පුළුවන් තැනන් වහන්සේ කෙනෙක් ඉන්නවා, ඒ යේසුස් වහන්සේ. දෙවෙනි දේ, ඔබේ රෝගයට, ප්‍රශ්නයට සුවය දෙන්න පුළුවන් තැනන් වහන්සේ කෙනෙක් ඉන්නවා, ඒ යේසුස් වහන්සේ. තුන්වෙනි කාරණාව, මේ 4 දෙනා වගේ ඔබ විශ්වාස කරනවා නම්, ඔබ විශ්වාසයෙන් ඒ බාධක ජයගෙන ඔබ ඉස්සරහට ගිහිල්ලා යේසුස් වහන්සේගේ පාමුල ඔබ හිට ගන්නවා නම්, ඔබ හැරියෙන්ට යන්නේ පිළිතුරක් සමගයි. ඔබ හැරියෙන්ට යන්නේ පිළිතුරක් සමගයි. එනම් මේ ලස්සන උදෑසන අපි හැමෝම යාත්නා කරලා කියමු මේ 4 දෙනා වගේ ඇදහිල්ලෙන්, ස්වාමිනී, දැන්
මගේ මේ රෝගෙට සුවයක් දෙන්න. මගේ පවුලේ ප්‍රශ්නට විසඳුමක් දෙන්න. මම ව්‍යා වෙලා මට දරුවන් නැහැ මට පිළිතුරක් දෙන්න. මගේ රැකියා ප්‍රශ්නට පිළිතුරක් දෙන්න. පියාණේ මගේ දරුවගේ කුඩු ගන්න එකෙන් නිදහස් කරලා දෙන්න. ස්වාමිනේ මගේ ප්‍රශ්නය මම ඔබට බාර කරනවා. ඔබ වහන්සේ මට පිළිතුරක් දෙන්න කියලා. අපි හැමෝම එකට යාත්නා කරමු. රෝගෙ පිට අත තබා ගන්නට. ඔබගේ යාත්නා ඉල්ලීම ඉහළට ඔසවන්න. කියන්න ස්වාමිනේ මට උපකාර කරන්න. හාලෙලූයා හාලෙලූයා. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි හැම කෙනෙක්ම හාලෙලූයා පියාණිනි ඔබ වහන්සේම මේ මොහොතේදී මේ යාත්නා කරගන්න සියලු දෙනාට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඒ රෝග පිට අත තබාගෙන යාත්නා කරන සියලු දෙනාටද යාත්නා ඉල්ලීකොළ ඉහළට ඔසවාගෙන ඉන්න සියලු දෙනාටද ඔබ වහන්සේ පිළිතුරක් දුන්නු මැනව. නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් හාලෙලූයා. මත් කුඩුසා මත් ද්‍රව්‍යසා කාමිත්‍යාචාර පාප වලට පුරුදු වෙලා ඒ තුළ නිදාසක් නැති අයට ඔබ වහන්සේ අත ගසන්න ස්වාමිනේ. ඔව් පියාණෙනි අප ගසලා නිදහස් කරන්න ස්වාමිනේ. නිදහස් කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් පවුල් වල ස්වාමිනේ විසඳගත නොහැකි ප්‍රශ්නත් එක්ක ස්වාමිනේ හිර වෙලා ස්වාමිනේ ස්වාම පුරුෂයා භාර්යාව වෙන් වෙන්න උත්සාහ කරමින් සිටින ඒ පවුල් සමගි වෙලා ඒ පවුල් එකමුතු වෙලා පවුල ගොඩනගා ගන්න උපකාර කරන නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් විදේශගත වෙලා සිටින අපේ සහෝදර සහෝදරියන් අතර ස්වාමිනේ රැකියා ප්‍රශ්න තිබෙන අය තානාපති කාර්යාලවලට වෙලා ස්වාමීන් වහන්සේ ලංකාවට යන්න බැරුව සිටිනා වූ අය ස්වාමීන් වහන්සේ විවිධාකාර ස්වාමිනේ මුදල් ප්‍රශ්න වලට මැදි වෙලා සිටින අය බිය තනිකම පාළුව හිර කරගෙන සිටිනා වූ අය ඔබ වහන්සේ ගතට බාරයි විදේශගතව අපේම සහෝදර සහෝදරියන්ට සමාදානය දෙන්න ප්‍රීතිය දෙන්න රෝගීව සිටින අයට සුවය දුන්නු මැනව විදේශගතව ස්වාමීන් වහන්සේ රැකියා කරන අය අතර සමහර අය රෝහල් ගත වෙලා ඉන්නවද රෝගය නිසා පියාණේ අත ගසන්න ක්‍රියා කර මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් රෝග පිට අත තබන ඉන්න සියලු දෙනාද යාත්නායිලින් කොළ අතැතිව ඉන්න සියලු දෙනාට ඔබ වහන්සේ අත ගැසුව මැනව හාලෙලූයා සුදාත්මිනී ක්‍රියා කරන්න ඔබගේ අත ඉසමත තබා ගන්න සුදාත්මිනී දැන් ඔබ වහන්සේම අත ගසන්න ඔබ වහන්සේම ක්‍රියා කරන්න යේසුස් වහන්සේගේ ලේ වලින් දැන් පය පවිත්‍ර වේවා යේසුස් වහන්සේගේ බලය කරනකොට දැන් නිදහස් වේවා යේසුස් වහන්සේ ක්‍රියා කර මැනව යේසුනී ක්‍රියා කර මැනව යේසුනී ක්‍රියා කර මැනව යේසුනී ක්‍රියා කර මැනව යේසුස් වහන්සේ ක්‍රියා කර මැනව යේසුස් වහන්සේ මුළුමනින් ඔබගේ හස්තයට පාරයි ශුද්ධාත්මනි දැන් ඔබ වහන්සේගේම බලයෙන් දැන් මෙයව නිදහස් කරන්න ඔබ වහන්සේ ඔවුන්ගේ හදවත් පුරවන්න ඔබගේ ආත්මයෙන් පුරවන්න ඔබගේ ආත්මයෙන් පුරවන්න ඔබගේ ආත්මයෙන් අද දවසට සමාදානය දෙන්න අද දවසට ප්‍රීතිය දෙන්න අද දවසට ස්වාමිනේ ඔබ වහන්සේගේ ශක්තිය යෑ සමග තබන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමේන් හොඳයි අපි දැන් යාත්නා කරමු අපේ රට වෙනුවෙන් යානෙනි මේ මොහොතේ අපේ ලංකාව ඔබට බාර කරනවා අපේ ලංකාවේ ඉන්න ජනතාව ඔබට බාර කරනවා අපේ රටේ කුෂි කර්මාන්තය ස්වාමීන් වහන්සේ ඒ වගේම දීවර කර්මාන්තය ඇඟලුම් කර්මාන්තය ඒ වගේම ස්වාමීන් සර්චාර් කර්මාන්තය ඒ වගේම විවිධ ව්‍යාපාරවල නිරතව සිටින අයද ඔබට බාර කරනවා අපේ ජනතාව බාර කරනවා පියාණෙනි ඔබ වහන්සේම ක්‍රියා කරමනව අපේ රටේ භූමියටද අපේ රටේ සියලු ප්‍රජාවටද ඔබගේ ආශිර්වාදය තබන්න බුද්ධිමත්ව සිතන පාට ජාති ආගම් කුල ભેදවලට බෙදෙන්නේ නැතුව ස්වාමී විවෘත මනසකින් සිතන සෙනගක් ඇති වෙන්න සලස්වන්න. රට පාලනය කරන නායක නායිකවන් පාරයි. පාට ජාති ආගම් කුල වලට බෙදලා ස්වාමීන් වහන්සේ තීරණ හදන්නේ නැතුව ස්වාමීන් වහන්සේ අප රට වෙනුවෙන් හිතලා ක්‍රියා කරන සෙනගක් වෙන්න සලස්වන්න. පාර්ලිමේන්තුව තුළ අලුත් සංස්කෘතියක් බිහිවෙන්න සලස්වන්න. ස්වාමිනී ඔබගේ හස්තයට අපේ රට පාලනය කරන අය පාරයි. හරි නායකයන් පාර්ලිමේන්තුව තුළ සිටින්නත් අනවශ්‍ය අය පාර්ලිමේන්තුවෙන් එළියට යන්නත් හරි අය පාර්ලිමේන්තුවට එන්නත් ඔබ වහන්සේ සලස්වන්නට ඔබ වහන්සේ ක්‍රියා කරන්නට යමක් වෙන්න සලස්වන්න. මුළුමනින් අපේ දේශයේද දේශේ ජනතාවද අපේ රටේ නායකත්වයේද රටේ සභාවද ඔබට බාරයි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමේන්. පියාණෙනි දැන් මේ ICA ඩේල් ඩිවෝෂන් එක ආවම මේ සියලු දෙනාට උන්වහන්සේ ආශිර්වාද කරන්න. අද දවස ප්‍රීතිමත් ආශිර්වාදමත් ජයග්‍රාහී දවසක් කරගන්න මේට උපකාර කරමැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. එහෙනම් අද දවසේ මේ අසුව වචනය ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් කරගත්ත ලෙසම තවත් කෙනෙකුට මේක ආශිර්වාදයක් වෙන්න සලස්වන්න. අද දවසේ ස්වාමින් වහන්සේ තුල ප්‍රබෝධමත්ව ගත කරන්නට මහන්සි ගන්නට. එහෙනම් ICA ඩේල් ඩිවෝෂන් එක අහන මගේ සහෝදර සහෝදරිය ලස්සනට අඳින්න ලස්සනට ජීවත් වෙන්න. අනිත් අයට ආදරය කරන්න ආදරණීය මනුෂ්‍ය ක්‍රිස්ත ජීවත් වෙන්න. එසේනම් මත් කුඩු මත් ද්‍රව්‍ය
කාමිත්‍යාචාර පාපයට නැවතීමේ ලකුණ තබන්න අදම. ඇයි දන්නවද? ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා. එසේනම් දැන් ප්‍රීතියෙන් යන්න, දවස ප්‍රීතියෙන් ගත කරන්න, කෝපනවන්න. යේසුස් වහන්සේ ඔබ සමග සිටින නිසා දවස ප්‍රීතියෙන් ගත කරන්න ඔබට පුළුවන්. ඉදිරියට උදාසන ස්වාමීන් වහන්සේගේ ලස්සන වචනයක්ද යාත්‍රා ලිවිනින් යාත්‍රා කිරීමේ බලාපොරොත්තුවෙන් උදාසනම අපි හමු වෙමු. ඔබ සමට සුබ දවසක්, සුබ අනාගතයක්. අමතක කරන්න එපා. අද ඉගෙන ගත්ත දේ ක්‍රියාවට යොදවන්න. ඇදහිල්ලෙන් ඉදිරියට යන්න. දෙවියන් වහන්සේ ඔබ තුල මහත් දෙයක් කරાવી. ICA Daily Devotion එක ගැන ඔබට වැඩි විස්තර දැනගන්නට කැමති නම් ඔබේ ප්‍රශ්නේ ඔබේ රෝගය වෙනුවෙන් යාත්‍රා කරගන්න කැමති නම් කරුණා කරලා අපි අමතන්න. ඔබේ දුරකථන අංක ධන ලකුණ 852 51.08 13117. ඉතින් නැතිනම් ධන ලකුණ 852 62 78 14 140. ICA Daily Devotion YouTube channel එක ඔබගේ පවුලේ channel එක කරගන්න.